समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स अतीतं नान् वागमेय नप्पटिकङ्के अनागतं यदतीतं पहीनं तं अपत्तञ्च अनागतं पच्चुपन्नञ्च यो धम्मं तत्त विपස්සති असंहीरं असंकुप्पं तं विद्वा मनुब्रूहये अज्जेव किच्च मातप्पं कोजन्यामरणं सुवे नहिनो संघरं तेन महासेनेन मच्चुना एवं विहारिं आतापिं अहोरात्रमतन्दितं तं वे भद्दे करत्तोति सन्तो आचिक्कते मुनीति දම් සතර නාලිකාවේ ප්‍රධානානුශාසක අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ අනුනායක ධූරන්දර වැවුරුකන්නල බුදුරජ මහවෙහෙරපති අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද දම් සතර නාලිකාව ඔස්සේ මේ සජීවී ධර්ම දේශනාව සිදු කිරීමට දායකත්වයේ සපයන අවුලේ ගම මුවන්වැල්ලේ ගෙදර පදිංචි රෝහිණී බුලත් සිංහල මහත්මිය ඇතුළු ඒ පවුලේ දුවා දරුවන් බලාපොරොත්තු වෙන්නේ මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වුණු රෝහිණී බුලත් සිංහල මහත්මිය ප්‍රමුඛ ඒ පවුලේ දුවා දරුවන්ගේ ආදරබර මෑණියන් වහන්සේ වන SP පේමාවතී මෑණියන් වහන්සේට නිවන් සුව පරලොව සැප ප්‍රාර්ථනා කිරීම. ඊටම ශ්‍රේෂ්ඨත අරමුණක් මූලික කරගෙන මේ දම් සතර නාලිකාව ඔස්සේ උතුම් ධර්ම දානයක් සිදු කිරීමට අපේක්ෂා කිරීම බුදුදහමට අනුව ඔබ විසින් ගනු ලබන ඊටාම උසස් ඥානාන්විත බුද්ධිමය ක්‍රියාවක් හැටියට අද වගේ කාලෙක සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් රෝහිණී බුලත් සිංහල මහත්මිය, ඒ වගේම යමුනා බුලත් සිංහල මහත්මිය, නුරානි නිශාන්ති කියන මේ දියණිවරු, ඒ වගේම ප්‍රියන්ත චන්ද්‍රලාල්, ඒ වගේම ඉන්ද්‍රා කාන්ති ලේලි මහත්මිය, පියසේන එදිරිසිංහ මහත්මයා, ඒ වගේම HM රණවීර මහත්මයා, HM ජයරත්න කියන ඒ බෑනා මහත්වරු සහ SP සීලවතී තිලකා පතිරණ කියන මේ නැගණිවරුන්, ඒ වගේම JM හෙන්ද්‍රික් අප්පුහාමි ඥාති සහෝදරයා ඇතුළු මුණුපුරු මිනිපිරියන් කියන මේ හැම දෙනාම අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ සපයමින් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වෙනවා. ඒ වගේම රේඛා තෙන්නකෝන් මහත්මිය, මුතුමැණිකේ මහත්මිය ඇතුළු පවුලේ සියලු ඥාතීන් මේ ධර්ම දේශනාව සමග සම්බන්ධ වෙනවා.
ඉතින් අද මම කල්පනා කළා තමන්ට ජීවිතය දීපු ආදරබර මෑණියන් වහන්සේ. එතුමිය ලොකු දරු පරපුරක් නිර්මාණය කරලා ඊටාම උසස් විදියට සමාජගත කරපු අම්මා කෙනෙක් හැටියට බොහෝ ගෞරවයට පාත්‍ර වෙනවා මේ සමාජය තුල. මවක් තමන්ගේ භූමිකාව බුදුදහමට අනුව මේ සකස් කරගත්තාම දරුවන් ඉදිරියේ ඒ මෑණියන්ගේ සියලු පුරුෂාර්ථ සපුරා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අම්මා කෙනෙක් දුවා දරුවන් පාපා නිවාරෙන්ති කියලා ධර්මයේ උගන්වපු විදියට පවින් වළක්වනවා. ඒ වගේම අම්මා කෙනෙක් තමන්ගේ ආදරබර දරුවෝ යහපතේ හසුරවනවා. ඒ වගේම අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ සුදුසු කාලයේදී අවාහ විවාහ කටයුතු කරලා දෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික සහ ලෞකික ශිල්ප ශාස්ත්‍ර වලින් තමන්ගේ ළමයිව පොහොසත් කරනවා. ඒකට කියනවා සිප්පං සික්කාපෙන්ති කියලා. ඉතින් මේ බුලත් සිංහල පවුලේ මේ හැම දරුවෙකුටම ඒ අම්මගේ සෙවණ ඒ විදියට බුදුදහමට අනුව ලැබුණු නිසා අද මේ දරුවන් ධර්මයට ලැබි පිරිසක් බවට පරිවර්තනය වෙලා වැවුරු කන්නල බුදුරජ මහ වෙහෙර මේ ධම් සතර නාලිකාව සමග බැඳිලා අද මේ ලෝකයාට යහපත කරන්න තමන්ගේ ආදරබර අම්මා වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කරනවා. ඉතින් මම කල්පනා කළා අද ලෝකේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ මේ ලබාගත් වටිනා මනුස්ස ජීවිතය තුළ සතුටින් නෙවෙයි ජීවත් වෙන්නේ. සතුටින් ජීවත් වෙන රටවල් අතර නෝර්වේ රට එකටම එනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්ණායක අනුව අපේ රට 138ට වැටිලා තියෙනවා. ඉතින් මේ 138 කියන අංකය අපිට ලබා දෙනකොට අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. අපේ මිනිස්සුන්ගේ ආකල්ප සංකල්ප පිළිබඳ විමසලා බැලුවහම අපේ රටේ මිනිස්සු ගොඩාක් සතුටින් ඉන්නවද කියලා අපිට සැකයක් මතුවෙනවා. ඉතින් මේ සියල්ලට බුදුරජාණන් වහන්සේ මේ ලබාගත් මනුස්ස ජීවිතය තුළ ධර්මානුධර ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ඊටාම උසස් මිනිසෙක් හැටියට ප්‍රීතියෙන් ජීවත් වෙන මේ ධර්ම ක්‍රමයක් අපිට උගන්වලා තියෙනවා. මම අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකාය කියන බණ පොතේ උපරි පණ්ණාසක පාළියේ විභංග වග්ගේ බද්දේ කරත්ත කියන සූත්‍රය. එතකොට මේ බද්දේ කරත්ත කියලා කියන්නේ තමන්ගේ සිත අතීතයෙන් සහ අනාගතයෙන් මුදවාගෙන වර්තමානය තුල තබාගෙන ජීවත් වෙන කෙනා තමයි ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නේ. එතකොට අපි අතීතයට යනකොට අපිට දුක එනවා. අනාගතය ගැන සිහිනමවාගෙන ඉන්නකොටත් දුක එනවා. අපේ ජීවිතේ ලොකු සැලසුමක් තිබෙනවා. ඒ සැලසුම තුල අදට අදාළ කාර්යයක් තියෙනවා. ඒ කාර්යය තුල දක්ෂව යමෙක් නිරත වෙනවා නම් අද වර්තමානයේ තුල තමන්ගේ ජීවිතය පවත්වා ගන්නවා නම් එයා බොහොම ප්‍රීතියෙන් ජීවත් වෙනවා කියන එකයි මේ සූත්‍රයේ අර්ථය. එතකොට මේ භද්‍ර වූ හුදේකලාවේ ඇලුණු බව පිළිබඳ දේශනාව තමයි මේ බද්දේ කරත්ත කියලා කියන්නේ. ඒක කියන්නේ හුදේකලාව තනි කරගන්න එක. රත්ත කියන්නේ ඇලුණු බව, භද්‍ර කියන්නේ යහපත් කියන එක. එතකොට යම්කිසි කෙනෙක් ඇලීම් සහ ගැටීම් දෙකෙන් තමන්ගේ සිත මුදවාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් එයාගේ ජීවිතය නිර්වාණයෙන් කෙලවර කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ සූත්‍රයේ විදර්ශනා භාවනා ක්‍රමයකටයි අවස්ථාව අපිට ලබා දීලා තියෙන්නේ. තමන්ගේ ගිහි ජීවිතේ ලස්සන එකක් කරන අතරතුර අපේ ජීවිතය මරණාසන්න මොහොත දක්වාම මරණය දක්වාම සන්තෝෂයෙන් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දාර්ශනික මඟ පෙන්වීම මේ සූත්‍රයේ තිබෙනවා. අතීතං නාන් වාගමෙය්‍ය අතීතය ගැන කනගාටු නොවන්න. එහෙමයි මේ සූත්‍රයේ තියෙන්නේ. නප්පටි කංකේ අනාගතං අනාගතය ගැන ආශාවෙන් නොසිතන්න. මක්නිසාද යත් යදතීතං පහීනං තං අතීතය ගෙවි අවසන්. එතකොට අතීතය ගෙවිලා අවසන් වෙච්ච එකක් නිසා ඒ ගැන තැවීමෙන් පළක් නැහැ. අපත්තංච අනාගතං අනාගතය ගැන සිහින මැවීමෙන් පළක් නැහැ. මොකද අනාගතය තාම පැමිණ නැත.
පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. වර්තමානයේදී ඒ තැන ඒ කටයුත්ත සිහි නුවණින් කරන්න. අසංහීරං අසංකුප්පං තං විද්වා මනු බ්‍රූහයේ. එතකොට කොහොමද නුවණින් කරන්නේ? ඇලීමක් නැතිව ගැටීමක්ද නැතිව එය නුවණින් අවබෝධ කොට සිත දියුණු කරන්න. ඒ වගේම අජ්ජේව කිච්ච මාතප්පං, තව කල්පනා කරන්න. අජ්ජේව කිච්ච මාතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. මෙලව පරලව දියුණුවට ඉවහල් වන දේ අදම කරන්න. හෙට ජීවත් වේදැයි කිසිවෙකු නොදනි. නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා. මහා සේනාවක් ඇති මාරයා සමග අපට ඇපවීමක් කරන්න බෑ. ඒ වගේම givisුමක් ඇති කරගන්නත් බෑ. ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං. මෙසේ රෑදවල් නුවණින් කටයුතු කරමින් වාසය කරන්නා තං වේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්කතේ මුනීති. භද්‍ර වූ හුදේකලාවේ ඇලුණු කෙනා ලෙස ශාන්ත වූ මුනිවරයන් විසින් වදාරනවා. එතකොට දැන් මේක ගැඹුරු ජීවන ක්‍රමයක්. මේ தත්ත්වෙට ජීවිතේ හදාගන්න නම් එයා අනිවාර්යයෙන්ම දැන් මේ බුලත් සිංහල පවුලේ හැමෝටම මේ වර්තමානයේ තමන්ගේ හිත රඳවා ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබට මං යෝජනා කරනවා ඒකට තියෙන එකම මඟ පෙන්වීම තියෙන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ. ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අවතීර්ණ වෙන මාර්ගයක් තමයි මේ බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් වර්තමානයේ තුල ජීවත් වෙන්න කියලා කිව්වට අපිට වර්තමානයේ ඇලීමෙන් ගැටීමෙන් තොරව දැන් අපි අතීතයට යනවානේ. අතීතයේ මම මේ විදියට හිටියා, මේ සැප මට තිබුණා, මේ විදිහේ ජීවිතයක් තමයි අපි ගත කරේ. දැන් අද අපිට ඒවා මොකක්වත් නැහැ කිය සමහර කෙනෙක් තැවෙනවා. එතකොට මේ සමහර කෙනෙක් අතීතයට සාප කරනවා. ඒ ආදී වශයෙන් මොනවා කළත් තමන්ගේ අතීතය ගැන හෝ අනාගතය ගැන යම්කිසි කෙනෙකුට සිහින මැවෙන්නේ දැන් මේ වර්තමානයේ අපිට ආශ්‍රය නිශ්‍රය කරන්න ලැබිලා තියෙන රූප ටික. රූප ගොඩ, රූප ස්කන්ධ කියලා නේ කියන්නේ. ඊළඟට වේදනා ගොඩ, සංඥා ගොඩ, සංකාර ගොඩ, විඥාන ගොඩ. මේ ටික ඔක්කොම එකතු වුණාම කියනවා අපි හිතනවා මිනිස්සේ ජීවත් වෙනවා කියලා. ඒකට කියනවා පංච ස්කන්ධ කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම වෙන් කරන්න බෑ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතරත් රූපයක් දෙක එකට එකතු වෙලා හරියට එකට හේතු කරපු ලී කෑලි දෙකක් වගේ. එතකොට අතීතයේ අපි මේ විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන හිතා තැවි තැවි හිඳීමත් අනාගතයේ ඒ පිළිබඳ සිහින මැවීමත් දෙකම අපි කරන්න ඕන නিত্য සුඛ ආත්ම වශයෙන් පවතින දෙයක් ගැන පමණයි. එහෙම නොපවතින දෙයක් ගැන සිහින මැවීමෙන් වෙහෙසට පත්වන්නේ අපිමයි. ඒකෙන් අපි සසරේ මේ දිගට යන ගමනක් යන්නේ. අනවතග්ගෝයන් භික්කවේ සංසාරෝ. මේ සසරේ අගත් පේන්නේ මුල පේන්නේත් නැහැ. ඇයි පේන්නේ නැත්තේ? අවිද්‍යාවෙන් වැහිලා තණ්හාව නැමැති බැම්මකින් බැඳිච්ච නිසා. එතකොට අතීතයයි අනාගතයයි දෙකම අපිට පේන්නේ නැත්තම් සංසාරයේ මුලයි අගයි දෙකම පේන්නේ නැත්තම් ඒ පේන්නේ නැති සසර තුල අපිට මේ අනිත්‍ය වූ ලෝකයක් පිළිබඳ සිහිනම වාගෙන වෙහෙසටපත් වීම කිසිම ප්‍රයෝජනයක් නැහැ. සතුට වර්තමානයේ තියෙන දෙයක්. ඒ නිසා වර්තමානයේ තුල අපිට ඇලීම් ගැටීම් වලින් තොරව රූපයක් දැක්කහම ඒක පටවිද ආපෝද තේජෝද වායෝද කියලා කල්පනා කරලා එහි අනිත්‍යතාවය දකිමින් එහි හිස් බව මේ දකිමින් නොඇලී පරිහරණය කරන්න පුළුවන් නම් එයා බුද්ධිමත් කෙනා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන අතර දැන් ඔය කාමච්ඡන්දය. ඒක තමයි මනුස්සයෙකුට තියෙන ලොකුම අමාරුම දේ වටහාගෙන තමන්ගේ සිත කාමයන්ගෙන් මුදවා ගන්න. එතකොට කාමච්ඡන්දය පිළිබඳව යම්කිසි කෙනෙකුට ගැඹුරු වැටහීමක් තියෙනවා නම් මේ අතීතයට යන්නේකයි අනාගතයට යන්නේකයි දෙකම වළක්වාගෙන අපිට පුළුවන්කම ලැබෙනවා අපේ වර්තමාන ජීවිතය ලස්සන කරගන්න. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ අහලා තියෙන විශාකාව. විශාකාවට හිටියා යහළුවෝ 500ක්. ඒ යහළුවන් 500ට විශාකාව ගොඩක් ලෙන්ගතුයි. යහළුවෝ 500ත් විශාකාවට ලෙන්ගතුයි. ඉතින් මේගොල්ලෝ සසරේ පින් කරගෙන ගිහිල්ලා දසපාරමිතා ධර්මයන් ප්‍රගුණ වෙච්ච බොහෝම පින්වන්ත පිරිසක්.
එතකොට කාමය කියන එක අර පුජ්‍යලයාගේ තියෙන පාරමිතා ධර්ම ශක්තිය සසරේ මොන තරම් පින් කරගෙන තිබුණත් ඒ සියල්ල යටපත් කරගෙනම අපිව අමාරුවේ දාන තැනට වැටෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි විශාකාවගේ යහළුව 500ම කාන්තාව මද්ද්‍රව්‍ය භාවිතා කරනවා. මද්ද්‍රව්‍ය භාවිතා කරලා කොහාටද යන්නේ? පන්සලට. පන්සලට ගියාම මේගොල්ලෝ මත් වෙලා එක එක විකාර කරන ධර්මශාලාවේ. දැන් ඒක දීඝ කතාවක්. මට මෙතෙන්ට මේ කතාව මේ ධර්මදේශනාව ඇතුලේ සියල්ල කියන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද්ද ඒ අයට දේශනා කරන්නේ? ධර්ම දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පාලා මේගොල්ලන් බය වෙනවා. ප්‍රාතිහාර්ය වලට. බය වෙලා මේගොල්ලන්ගේ මත් ගතිය නැති වෙලා යනවා. අර මේ ප්‍රමාදභාවයට මත්භාවයට පත් වෙච්ච සිහි විකල් වෙච්ච පිරිසකට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා ආලෝකයක් එකලා තමයි මේ ධර්මශාලාවේ 500ක් පිරිසට බණ දේශනා කළේ. ඒ වෙලාවේදී උන්වහන්සේ මාතෘකාව කළේ කෝණු භාසෝ කිමානන්දෝ. මොකද්ද මේ කෝණු භාසෝ කිමානන්දෝ කියන්නේ? මේ කුමන සිනහවක්ද කවර සතුටක්ද? මේ ජීවිතේ අපි hina වෙනවා සතුටු වෙනවා. ඇත්තටම කියනවා නම් hina වෙන්නවත් සතුටු වෙන්නවත් දෙයක් නැහැ. උපේක්ෂාවෙන් දකින්න ඕන ජීවිතේ. මේ ජීවිතේ හිනාවෙන් ප්‍රීතියෙන් ලොකුවට මේ ගතකරනද නিত্য සුඛ ආත්ම වශයෙන් අපේ ජීවිතයට සම්බන්ධ වෙච්ච කිසිවක් අපිට නැහැ. නැති නිසා අපි උපේක්ෂාවෙන් තමයි බලන්න ඕන. නිච්ඡම් පජ්ජලිතේ සති. නිච්ඡම් පජ්ජලිතේ සති කියන්නේ රාගයෙන් මේ ජීවිතේ දැවෙනවා. ද්වේෂයෙන් දැවෙනවා. ඒ වගේම මෝහයෙන් දැවෙනවා. ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වලින් තැවෙනවා. එතකොට මේ විදියට නිරන්තරයෙන් මේ කියන 11 කින්නකින් මේ ජීවිතේ දැවෙද්දි කවර සිනහවක්ද? දැන් අරගොල්ලෝ hina වෙනවා, කෑ ගහනවා මේ මද්ද්‍රව්‍ය වලින් මේගොල්ලෝ මත් වෙච්ච නිසා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නය තමයි ඒක කෝණු භාසෝ කිමානන්දෝ නිච්ඡම් පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්දා. අන්ධකාරයෙන් වෙලී ගිහිලා ඉන්න ඔබ ඇයි මේ පහනක් ගැන හිතන්නේ නැත්තේ? ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වෙන්නේ නැත්තේ? මාර්ගඵල නුවණ නැමැති පහන නොසොයන්නේ ඇයි කියලා අහනවා. පදීපං න ගවෙස්සති. ඇයි මේ පහන හොයන්නේ නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ගෙන් අහනකොට සත්‍ය අවබෝධ වෙනවා 500ක් කාන්තාවන්ට. එතකොට එතෙන්දිත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද අපිට? අපිට පෙන්වන්නේ මේ තියෙන කාමයන්ගේ ආදීනව පිළිබඳව. එතකොට මේ ඒ වාගේ පෙරම් පුරාපු අයත් එහෙම මේ කාම ලෝකේ අතරමං වුණා නම් ඔබ හිතන්න අපිට මොනවා වෙයිද කියලා. අපි සෑහෙන පරිස්සම් වෙන්න ඕන. මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ තියෙනවා මේ බද්දේ කරත්ත සූත්‍රයට සම්බන්ධ කරන්න පුළුවන් ලස්සන කොටසක්. අපි ඒකත් බලමු. අපස්සද්දා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා බහු ආදීනවෝ එත්ත බිහියෝ. කාමයන්ගේ සැපය අල්පයි, බොහෝ දුක් සහිතයි, බොහෝ වෙහෙස කරයි. ආදීනව බහුලයි. ආදීනව කියන්නේ අනිෂ්ට විපාක දෝෂ බහුලයි කියන එක. එතකොට මේක වෙහෙස ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි දුක ඇති කරනවා. සියලු කාමයන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම. රූප ගත්තොත් රූප ගොඩේ හැම එකක්ම අපිට වෙහෙස ඇති කරනවා, පීඩාව ඇති කරනවා, දුක ඇති කරනවා. ඒ වගේම මේ අනිෂ්ට විපාක ඇති කරනවා. වේදනා ටිකත් එහෙමයි. සියලු සැප වේදනා හැම කරනවා. ඊළඟට දුක් වේදනා ඉතින් වේදනා පීඩා ඇති කරනවා කියන එක ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට මේ සූත්‍රයේදී පෙන්නනවා කාමයන් කියන ඒවා කොයි වගේද? අට්ටි කංකලූපමා කාමා. අට්ටි කංකලූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බිහියෝ. කාමය මස්ලේ නැති ඇට කැබැල්ලක් වගේ බොහෝ දුක් සහිතයි, වෙහෙස කරයි, ආදීනව බහුලයි. දැන් මස්ලේ නැති ඇට කැබැල්ලකට මේ උපමා කරන්නේ අපි උත්සාහ කරනවා මේ කාමයෙන් සතුටක් ලබන්න. කාමයේ තියෙන්නේ අපිට අපේ ජීවිතේ තෘප්තිමත් කරන්න නෙවෙයි. ඒක වැරදි අවබෝධයක්. ඇයි කාමයේ තියෙන්නේ? පංචකාමයේ තියෙන්නේ මේ ජීවිතය නිර්වාණ ධර්මයට පමුණුවා ගන්නකම් මේක ජීවත් කරගන්න ඕන. මේකට ආහාරයක් දෙන්න ඕන. මේකට ඇඳුමක් පැළඳුමක් දෙන්න ඕන. මේකට නිවාසයක් දෙන්න ඕන. ඉන්න කුටියක් තියෙන්න ඕන.
ඒ වගේම මේකට රැකවරණයක් දෙන්න ඕන. ඒ සඳහා මේක පාවිච්චි කරනවා විනා කාමය තෘප්තිය සඳහා පවතින එකක් නෙවෙයි. ඒක හරියට ගින්නට දර වගේ. දැන් ඔබ හිතන්න මේ ගින්නට දර දැම්මොත් ගින්න සෑහීමටපත් වෙයිද මට දර ඇති කියලා? නෑ. ඒ වගේ තමයි අපේ ජීවිතෙත්. කාමයෙන් මේක තෘප්තිමත් කරන්න බෑ. අපි හිතනවා එහෙම පුළුවන් කියලා. ලෝක දර්ශනවලට අනුව බුද්ධ දේශනාවට අනුව එසේ කිසිසේත්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි මහා මුහුදට ජලය වගේ. මේ ජීවිතේට කොච්චර කාමුක දේවල් දැම්මත් මේක කොහොමවත් සතුටු කරන්න පුළුවන් එකක් නෙවෙයි. තව දේ ඉල්ලනවා. අපි හිතමු මේ ලෝකේ තියෙන සියලු කාම වස්තු ට්‍රිලියනයයි කියලා. ඒ ට්‍රිලියනයම දුන්නත් ඊළඟ එකත් ප්‍රාර්ථනා කරනවා. හැම මිනිස්යාගේම ස්වභාවය ඒක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? මේක අත්හරින්න. මේක සොය යෑමෙන් අපිට කිසිසේත්ම මේ ගමන නිමා කරන්න බෑ. මේ සසරේ විවිධ ಜಾතිවල සැරිසරන එක නතර කරන්න බෑ. එතකොට එහෙනම් මේක හරියට බල්ලෙකුට අහුවෙච්ච මස් ලේ නැති ඇට කැබැල්ලක් වගේ අපි ඒ ඇට කැබැල්ලත් එක්ක සසරේ අනන්ත දුක් විඳා. හැබැයි අදටත් අපි හිතන්නේ මේකෙන් බඩ පිරෙනවා. ඒක බඩ පිරෙන්නේ නැtei කියලා. අපි අදටත් මේ පංචකාමයේ නැමැති මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේකෙන් ඇලිලා තමන්ගේ ගිහි ජීවිතය තුළ මේ ධර්මය සමීප කරගන්නේ නැතුව ඒකෙන් අන්ධ වෙලා අපි අදටත් මේකෙන් බඩගින්න පුරව ගන්න උත්සාහ කරනවා. හැබැයි අපි දන්නේ නැහැ මේක මස්ලේ නැති යට කැබැල්ලක් කියලා. ධර්මයේ පෙන්නනවා අට්ටි කංකලූපමා කාමාවුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බීයෝ. කාමය මස්ලේ නැති යට කැබැල්ලක් වගේ බොහෝ දුක් සහිතයි, බොහෝ වෙහෙස කරයි, ආදීනව බහුලයි. ඊළඟට මස් කෑල්ලකට උපමා කරනවා. ඒත් මේ මජ්ක්‍ධිම නිකායේ අලගත්දූපම සූත්‍රයේ කියවල බලන්න. මංස පේසු උපමා කාමාවුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බීයෝ. දැන් ওই මස් කෑල්ලකට උපමා කරන්නේ ඇයි? මස් වැදැල්ල කියන එක සියලු පක්ෂීන්ට පොදුයි. ඒකේ අයිතිකාරයෙක් නෑ. දැන් පක්ෂි ලෝකයේ උකුස්සෙක් ඔකට හැගත්තොත් ගිජු ලිහිණියෙක් එනවා. ඇවිල්ලා උකුස්සට කොටලා උදුර ගන්නවා. ඒ විදිහට මහා කාලගෝට්ටියක් තමයි මස් වැදැල්ලක් සම්බන්ධයෙන් සත්තු අතර ඇති වෙන්නේ. මහා විනාශයක්. ඒ වගේ කාමයක් ඒ වගේ. ලෝකේ සියලු දේට විනාශයට මුල වෙන්නේ මේ කාමය. ඒ වගේම තිනුක්කූපමා කාමා මයා වුත්තා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බීයෝ. කාමය තනසුලක් වගේ හරියට. තනසුලක් කියලා කියන්නේ මේ රාත්‍රී කාලයේ විදුලි පන්දමක් හැටියට ඉස්සර පාවිච්චි කරා ගිනිහුල. දැන් ගිනිහුලක් අරගෙන යනකොට ඒ ගිනිහුල අරගෙන ගිහිල්ලා අවසානයේදී ඒක අතාරින්න ඕනනේ. අතේ තියාගත්තොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම අපිට එළිය දීපු ගිනිහුල අපිව පුච්චනවා. කාමයට ඒ වගේ. මේක අත්හරින්න පුරුදු නොකළොත් අවසානයේදී අපිව විනාශ කරලා තමයි යන්නේ. කාමයෙන් නියම ප්‍රයෝජන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගයේ ඔස්සේ ගමන් කරන කෙනා පමණමයි. එයා තමයි මේකෙන් සතුටක් ලබාගෙන ජීවිතෙත් ඒකෙන් ආරක්ෂා කරගෙන අවසානයේදී මේ සසර දුකත් නැතිකරන්න කාමයෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඊළඟට පෙන්නනවා ඒ සූත්‍රයේ අංගාර කාසූපමා කාමා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බීයෝ. කාමය අඟුරු වලක් වගේ හරියට. අඟුරු වලකට අහුවෙන ඕනම වැටෙන සතෙක් දැවිලා අළු වෙලා පිච්චිලා යනවා. ඒ වගේ කාමය දුක් සහිතයි, බොහෝ වෙහෙස කරයි, ආදීනව බහුලයි. සුපින කූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බිහියෝ. කාමය හරියට සිහිනයක් වගේ, සිහිනෙන් බොන පැනක් වගේ. එතකොට සිහිනෙන් අපිට හම්බ වෙන ආහාර පාන කෑම බීම ඔක්කොම මේ සන්තෝෂයේ තියෙන්නේ සිහිනය පේනකම් විතරයි. කාමයට ඒ වගේ සිහිනයක් වගේ නැති වෙලා යන්න පුළුවන්. ඒක අවබෝධ කරගෙනයි මේ ජීවිතය තුළ වර්තමානයේ තුළ ජීවත් වෙන්න කියලා මේ බද්දේ කරත්ත සූත්‍රයේදී අපිට පෙන්වන්නේ. යාචිත කූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බීයෝ. යාචිත කූපමා කාමා කියලා කියන්නේ කාමය හරියට ණයට ගත්ත දෙයක් වගේ. දැන් අපි ගන්නවනේ රෙන්ට් එකට එක දේවල් අරගෙන ඉතින් හරි සතුටින් ඉන්න ඒ දවස් ටිකේ. සමහර වෙලාවට ඇඳුම් පැළඳුනුත් දැන් අද කාලේ ගන්නවා අපි කුලියට. කුලියට අරගෙන ලස්සනට සැරසිලා ඉතින් ওই මගුල් ගෙවල් වල එහෙම ඒ ඇඳුම තමන්ගේ ළඟ තියෙනකන් විතරයි ඒ සන්තෝෂය. ඊට පස්සේ ණයට ගත්ත දේ දෙන්න උනාට පස්සේ මොකද වෙන්නේ? බොහෝ දුක් සහිතයි, පීඩා කරයි, ඔක්කොම අර තිබිච්ච දේ සන්තෝෂය නැති වෙලා යනවා. ඒ වගේ තමයි කාමයට අපේ අතින් ඕන වෙලාවක නැති වෙලා යන්න පුළුවන්.
ඒක අපි පංචකාමයේ පිළිබඳ කල්ැතුවම අවබෝධ කරගන්න ඕන. කාමයේ කිව්වහම වස්තුකාම, ක්ලේශකාම මේ ඔක්කොම ටිකයිති. අපිට බාහිර ලෝකේ අපේ ජීවිතේ පිනවන්න තියෙන සියලු දේ, බිරිඳ, දරුවෝ මේ හැම දෙයක්ම දේපල ඉඩම කඩම හරක බාන ඔක්කොම මේකට අයිති. සියල්ල අයිති. සියල්ල කිව්වහම හරි ලෞකික වූ යමක් ඇද්ද? ඒ ලෞකික වූ සියල්ල කාම. අපේ ජීවිතෙත් කාමයි. ජීවිතෙත් සම්පූර්ණයෙන්ම මේ ශරීරයේ තියෙන කුණප කොටස් 32ම මේකේ රසායනික කූඩුවක්. මේ සියල්ල සුඛ කාමානි භූතානි. සියලු මිනිස්සු කාමයට කැමති, සැප කැමති. කාමයට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඒ රහතන් වහන්සේලා පමණමයි. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා පමණයි. ඒ නිසා මේ ජීවිතේ හරියට ණයට ගත්ත දෙයක් වගේ ඒක අවබෝධ කරගෙන ජීවත් වෙන කෙනා මේ ධර්මය හරියට ස්පර්ශ කරනවා. රුක්කපලූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බිහියෝ. කාමය හරියට පළදරන ගසක් වගේ බොහෝ දුක් සහිතයි, බොහෝ වෙහෙස කරයි, ආදීනව බහුලයි. ඒ උපමාව හරි ලස්සනයි. ධර්මයේ පෙන්නනවා එක මිනිසෙක් ඉන්නව ගහට නගින්න පුළුවන් කෙනා, එයා ගහේ නැගලා ගෙඩි කඩා ගන්නවා. එහෙම ගෙඩි කඩ ඉන්නකොට තව කෙනෙක් එනවා ගස් නගින්න බැරි කෙනෙක් පොරවකුත් අරගෙන. එයා ගහ කපනවා. එතකොට අර ගහේ ඉන්න මිනිස්සයා කඩාගෙන වැටෙනවා. වැටිලා විවිධ අතපය කැඩෙනවා, මහා වෙහෙසකට ලක් වෙනවා. කාමයට ඒ වගේ බොහොම ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන එකක්. හැබැයි මේ ප්‍රවේශම අපි තුල නැහැ. ලෝකෙ පුදුම විදියට මිනිස්සු කාම සම්පත් එකතු කරනවා. ඒ එකතු කිරීමේ සීමාවක් නැහැ, අසීමිතයි. දැන් ලංකාවේ ධනය ආර්ථික විද්‍යාඥයෝ කියනවා 10 දෙනෙක්ගේ අතේ තියෙන්නේ කියලා. දැන් අර 138ට වැටෙන්න හේතුව ඒක. 10 දෙනෙක්ගේ අතේ තියෙන ධනය අවමෙන් 160ක් අතරටවත් එන්න ඕන. අවමෙන් හොඳම සංවර්ධිත රටක් කියලා කියන්නේ අවමෙන් තියෙන රටේ තියෙන සල්ලි ටික 170ක් අතේ තමයි තියෙන්න ඕන. 130 ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳම දාර්ශනික සමාජයක් වුණොත් එහෙම 80ක් 90ක් අතර බෙදිලා ගියොත් ඒ රට හරීම ප්‍රීතිමත් එකක් වෙනවා. ඒ රටට බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනයත් එකතු වුණාට පස්සේ සුරපුරයක් වෙයි. අපේ රටට දර්ශනයෙන් කිසිම දුප්පත්කමක් නැහැ. අපි තියෙන්නේ ආදායම් විෂමතාවය. මේ රටේ සල්ලි ටික ඔක්කොම දැන් මේ දවස්වල කියනවා කළු සල්ලි. සල්ලි හංගලා. සමහර අය හංගලා. සමහර වෙලාවට මේ තියෙන දේශපාලන ක්‍රමයට වෛර කරනවා. අනිත් පැත්තට එනකොට කොළ පාට කට්ටිය නිල් පාට අයට වෛර කරනවා. නිල් අය කොළ අයට වෛර කරනවා. ඒ දෙකොල්ලම රතු පාටට වර්ග කරනවා. මේ ආදී වශයෙන් මුළු ජාතියම කෑලි කෑලි වලට බෙදිලා කාමයේ ඔස්සේ කුලල් කන ස්වභාවයක් තමයි මේ රටේ තියෙන්නේ. ලෝකේ බොහෝ රටවල් වල එහෙමයි. ඒ නිසා තමයි ආදායම් විෂමතාවයක් රට තුල නිර්මාණය වෙන්නේ. අධික තෘෂ්ණාව, අල්පේච්ඡතාවය කියන එක බිඳුවට ගිහිල්ලා ඒ රටේ. එතකොට අපේ රටේ මේ බෞද්ධ දර්ශනයෙන් මේක හදාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට කවුරුවක්වත් සමීප වෙන්නේ නැහැ. රට කරවන අයත් ඒත් එසේමමයි. ඒගොල්ලෝ තුල කිසිම අල්පේච්ඡ බවක් නැහැ. කිසිවෙක් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ නැහැ. සියලු දෙනාම අධික තෘෂ්ණාවෙන් යුක්ත, සප්‍රිතික තෘෂ්ණාවෙන්, කාමාශාවෙන් වෙලි මේ රටේ සම්පත් සූරාකමින් මහ ජනතාව මුලා කරනවා. ওই 225න් වැඩි දෙනෙකුට මම අභියෝග කරනවා. එහෙමයි. වැඩි දෙනෙක් එහෙමයි. ඕනනම් ඔතන හොඳ මිනිස්සු 3 4 5 දෙනෙක් ඉඳීවි. 105ක් නෑ හොඳ අය. වැඩි දෙනෙක් නරක අය ඉන්නේ. අධික ආත්මාර්ථකාමී. එතකොට මේ රජකම ගත්තේ මොකටද? නිරේ යන්නමයි ගත්තේ. නිරයට යන්න මෙවලමක් හදාගන්න. ඉතින් ඒ නිසා ඒ අතර මිනිස්සුන්ට එහෙනම් ස්වාමින් වහන්සේ මේකෙන් පීඩාවක් එන්නේ නැහැ. මිනිස්සුන්ගේත් කර්මය. ඒ වගේ මේ අදූරදර්ශී පාලනයක් ගොඩනගාගෙන ඒකෙන් දුක් විඳින්න සසරේ මොකක් හරි කරගත්ත බරපතල පාපයක් මේ ජාතියට තියෙනවා. ඒ දුක තමයි අද ඔය විඳින්නේ. එතකොට මේවා මේ දාර්ශනික ක්‍රමවේද ඇත්තටම මේ රට කරවන මිනිස්සු ඉගෙනගෙන මේ රටට යහපත ගේන්න ඕන. දැන් ඊළඟට පෙන්නනවා ධර්මයේ මේ අලගද්දූපම සූත්‍රයේ මේක හරියට කියනවා නම් කඩුවක කිනිස්සක මේ මස් කපන කඩුවක් සහ කොටයක් වගේ කියලා. අසිසුනූපමා කාමා මයා බහු දුක්ඛ බහු පායාසා එත්ත බියෝ. දැන් කොටයයි පිහියයි මසුයි තුනම ගත්තට පස්සේ ඒ මස් කපන කොටයයි පිහියයි දෙකට සමානයි පංචකාමය. මස් වලට සමානයි අපි. එතකොට පිහියටයි කොටේටයි දෙකට මස් කැපිලා යන්න වගේ අපි මොකද වෙන්නේ? කාමයට එක්ක දැඩිව ඇලිලා ජීවත් වෙන කෙනාට හැබැයි මේක අර උපේක්ෂාවෙන් ජීවත් වෙන කෙනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට එයාගේ ගෙදර තියෙන්නේ ලුණුයි බතුයි. ඒ ලුණුයි බතුයි උනත්
රජ කෙනෙක් වගේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් මේ දර්ශනයත් එක්ක ඉන්න කෙනා. එතකොට ඔබ හිතන්න කැලේ ඉන්න අපිට වගේ බතක් මොකක්වත් නැහැ, ලුණු ඇඹුල් කිසිවක් නැහැ. පළවැලත් එක්ක ජීවත් වෙන අය කොයිතරම් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවද? එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ මේ ධර්මයේ නැමැති ඖෂධය, ආහාරය වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ අද තියෙන සම්පත් ටික මම හිතන්නේ මේ දර්ශනීය ජීවිතයට සමීප කරගත්තොත් හොඳටම ඇති. ඊටාම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට තව පෙන්නනවා සත්‍තිසුලූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහු පායාසා ආදීනවෝ එත්ත බීයෝ. කාමයන් පිහියක හෝ කිනිස්සක උලක් හා සමානයි. බොහෝ දුක් සහිතයි, බොහෝ වෙහෙස කරයි, ආදීනව බහුලයි. එතකොට එහෙනම් මේ කිනිස්සක තුඩක්, පිහියක තුඩක් සිදුරු කරන්නේ කවරෙක්ද? සිදුරු කරන්නේ මිනිස්සුන්ගේ සිතයි. සිත සිදුරු කරනවා. කාමයන් ඔස්සේ යනකොට අපේ සිත කොච්චර සිදුරු වුණත්, දැන් ඔබ හිතන්න ගින්නට පනින පළඟැටියා කොච්චර ගින්නට පැනලා පිච්චිලා තටු දෙකත් පිච්චිලා පොඩ්ඩක් හරි පණ තියෙනවනම් ආයි පනින්නේ කොහාටද? ඒ ගින්නටමයි පනින්නේ. එතකොට පළඟැටියා එහෙමනම් හිතනවා මොකද්ද? මොකක් වෙනවා කියලාද? මේ ගින්නෙන් සැප එනවා. අපි පැත්තකට වෙලා බලාගෙන ඉඳලා අයියෝ මේ වගේ මෝඩ සතෙක්. මෙයා කොච්චර මෝඩ කෙනෙක්ද? අපේ පැත්තෙන් අපි පැත්තකට වෙලා එහෙම හිතුවට හැබැයි පළඟැටියා කරන දේම තමයි අපි කරන්නේ. අපි මේ සංසාරේ හැම જાතියකම ඒ වැඩේම තමයි කළේ. අද කරන්නේත් ඒකමයි. දැන් හිතන්නකෝ කාමයේ පස්සේ දුවලා ගිහිල්ලා පුදුම පීඩාවට ලක් වෙලා වෙහෙස වෙලා ලෙඩවල් ඔක්කොම හදාගෙන අන්තිම වෙහෙසටපත් වෙලා දැන් ජීවිතයේ අවසාන කාලෙදී ධර්මයේ සමීප නොවුනොත් වයසටම ගිහිල්ලා අවුරුදු 80 දී 90 දී වුණත් ඒ ආච්චි සීයා පනින්න හදන්නේ කොහාටද? එහෙත් අර පළඟැටියා ගින්නට පනින්න වගේ දැන් මේ අඬුත් කැඩිලා තටු දෙකත් පිච්චිලා ඔක්කොම වෙලා ඒත් මේක තේරෙන්නේ නැහනේ මේකෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා ආයේ එතෙන්ටමයි පනින්නේ. එතෙන්ටමයි පනින්නේ. එතකොට ඔබ හිතන්න මේ ධර්මය සමීප නොවන ඕනම කෙනෙක් ඇත්තටම තිරස්චීනෙක් නෙවෙයිද? තිරස්චීනෙකුට වඩා අන්ත විදියට හැසිරෙන්නේ. ඒක අවබෝධ කරගන්න අපි හැමෝම අසරණයි. කිසිවෙකුට පීඩා කරන්න, කිසිවෙ පහත් කරලා හිතන්න නරකයි. ධර්මයේ තියෙන දුගී බව නැති කරන්නයි අපි ඕන කෙනෙකුට පිහිට වෙනවා නම් මේ ජීවිතේ කරන්න තියෙන්නේ. එතකොට මම කිව්වා සිත සිදුරු කරන නිසා මේක අසිසූපමා හරියට කඩුවක කිනිස්සක තුඩක් වගේ සත්‍තිසුලූපමා කාමා කඩුවක කිනිස්සක උලක් වගේ සප්පිසුරූපමා කාමා හරිය මේක කොච්චර භයානකද කියලා කිව්වොත් සර්ප හිසක් වගේ. සර්ප හිසකින් අපිට ඇති කරන්න පුළුවන් මොකද්ද? විෂ. දැන් ওই සර්පයන් කන රටවල් වල ඔළුව කපලා අයින් කරනවානේ. ඒ අයින් කරන්නේ විෂ තියෙන නිසා. ඒ වගේ දරුණු දෙයක් හරියට පාවිච්චි නොකළොත් මේකෙන් මුළු ශරීරයේම විෂ තැවරිලා ගිහිල්ලා මනසත් විනාශ වෙන්න පුළුවන්. සංයුක්ත නිකායේ මහා වග්ගේ බොජ්ජංග සංයුක්තේ නීවරණ වග්ගේ තියෙන ලස්සන සූත්‍රයක් මේ බද්දේ කරත්ත සූත්‍රයට සම්බන්ධ එකක්. ඒකේ කියන එකත් අපි බලමු. දැන් කාම ඡන්දය කියලා කියන්නේ ඔබ දන්නවා. කාම ඡන්ද කියලා කියන්නේ රූපවලට ආසයි. ශබ්දවලට කැමතියි. හැබැයි හොඳ රූප, හොඳේ නරක ඒවා නෙමෙයි. නරක ඒවාට ද්වේෂයි. ගැටෙනවා. නරක එකක් දැක්ක තැන ගැටෙනවා, හොඳ එකක් දැක්ක තැන ඇලෙනවා. දරුවත් එහෙමයි, තරුණයත් එහෙමයි, වයසක කෙනත් එහෙමයි. මේ ලෝකේ සත්ව කියන නාමය ලැබපු සියලු දෙනාම එහෙමයි. සාමාන්‍ය ස්වභාවය සත්තුන්ගේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ ඡන්දය, කාමච්ඡන්දය, කාමච්ඡන්தோ භික්කවේ චිත්තස්ස උපක්ඛිලේසෝ. මේක මේ මනසේ මෙහෙම තිබුණාට මේක සිතට කිලුටක්. කොයි වගේද හරියට? රත්රන් වලට තඹ කිලුටක් වගේ. රත්රන් වලට යකඩ කිලුටක් වගේ. රත්රන් වලට ලෝහ කිලුටක් වගේ. රත්රන් වලට ඊයම් කිලුටක් වගේ. රත්රන් වලට සුදු ඊයම් කිලුටක් වගේ. එතකොට රන් වලට ඒවා එකතු වුණොත් කර්මන්නේ නැහැ. අකර්මන්නේ වෙනවා. වැඩ කරන්න බෑ. රත්රන් බාල වෙනවා. කෑලි කෑලි වලට කැඩිලා යනවා. ඒ රත්රන් අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕනේ. නැතුව වැඩක් ගන්න බෑ. ඒ වගේ තමයි හිතටත් කාමච්ඡන්தோ භික්කවේ චිත්තස්ස උපක්ඛිලේසෝ යේන උපක්ඛිලේසේන උපක්ඛිලිට්ටං චිත්තං නචේව මුදුහෝති නච කම්මනියං නච පබස්සරං නච පබංගුච නච සම්මා සමාධියති ආසවානං කායාය. මහණෙනි කාමච්ඡන්දේ සිතට කිලුටක්. කාමච්ඡන්දයෙන් කිලුටු වෙච්ච සිත මෘදු නෑ. කර්මන්නේ නෑ. නච කම්මනියං පිරිසිදු නෑ. අරමුණෙහි රැඳෙන්නේ නෑ. බිඳිලා යනවා. ආශ්‍රවයන් නැති කිරීම පිණිස ඒ සිත එකඟ කරන්නත් බෑ. එතකොට බලන්නකෝ
කාමයේ අපිට කරන දේ වැඩිපුර කාමයට නැඹුරු වෙච්ච කෙනාට පාඩම් කරන්න පුළුවන්ද? ඉගෙන ගන්න පුළුවන්ද? ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද? රස්සාවක් කරන්න පුළුවන්ද? තමන්ගේ බිරිඳත් එක්ක පෞල් ජීවිතය ගත කරන්න පුළුවන්ද? බෑ. එතකොට මේ මොන්න තරම්නම් පාලනයක් මේ ජීවිතය ඇතුලේ කරගන්න ඕනද කියන එක සැප කැමති ඕන කෙනෙක් කල්පනා කරන්න ඕන. ඇයි මේ දරුණු විදියට කාමච්ඡන්දේ වැඩිලා අපිව ඒකෙන් පිච්චිලා යන්නේ? මොකද්ද හේතුව? සුබ නිමිත්තම් භික්කවේ අයෝනිසෝ මනසි කරොන්තෝ අනුප්පන්නෝච කාමච්ඡන්தோ uppajjati. uppannෝච කාමච්ඡන්தோ බීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති. ඒ කියන්නේ අසුබ නිමිති සුබ වශයෙන් හිතනවා. දැන් ලෝකේ නිසරුදේ සරු හැටියට හිතනවා, සරුදේ නිසරු හැටියට හිතනවා. ඒ කියන්නේ රූපය නිට්ටයයි සැපයි ආත්මයි සදාකාලිකයි. ශබ්දය නිට්ටයයි සැපයි ආත්මයි සදාකාලිකයි. මට මේකෙන්තර ලෝකයක් නැහැ. ගන්ධ සුවඳ නිට්ටයයි සුඛයි ආත්මයි. ස්පර්ශය නිට්ටයයි සුඛයි ආත්මයි. එහෙම හිතනවා. දැන් එතකොට මේ පංචකාමයේ තියෙන දරුණුම තැන තමයි දුක්ඛ සමුදය හැටියට සැලකෙන්නේ කාන්තාවට නම් පුරුෂයා. ඊළඟට පුරුෂයාට නම් ස්ත්‍රිය. සම්පූර්ණයෙන්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය හැටියට සලකන්න ඕන ඔය දෙන්න. දැන් අපි හිතමු තමන් කාන්තාවක් නම් පුරුෂයා තමයි දුක්ඛ සමුදය වෙන්නේ, දුකේ හට ගැනීම. ඒ ස්පර්ශයට තරම් කිසි දෙයකට ලෝකේ අපි කැමති නැහැ. ඒ රූපයට තරම් වෙන ලෝකේ ඕන තරම් රූප තියෙනවා. ස්ත්‍රියක් නම් පුරුෂ රූපයට තරම් වෙන මොහකටවත් කැමති නැහැ. පුරුෂයෙක් නම් ඒත් එහෙමයි. බලන්න කාමයේ තියෙන දරුණුකම මොනතරම් નિසරු විදියට දැන් මේ සරු දේවල්ද? මේ ශරීරයේ මොකද්ද සාරවත් දේ? කෙස්ද, ලොම්ද, නියද, දත්ද, වකුගඩුද, මොකද්ද සරු දේ? හැම දෙයක්ම નિසරුයි. හැබැයි අපි හිතන්නේ සරු හැටියට. මේ ස්පර්ශය එතකොට කොහොමද මේ සරු වෙන්නේ? දෙතිස් කුණපයකින් එන ස්පර්ශය తాවකාලිකයි, ටික වෙලාවයි තියෙන්නේ. ඒක කොහොමද සරු එකක් වෙන්නේ? ඒක කොහොමද සදාකාලික වෙන්නේ? හැබැයි අපි කවදාවත් මේ ලෝකයේ පිළිබඳව උපේක්ෂා සහගතව මේ අනිත්‍ය දේවල් හැටියට සලකන්නේ නැති නිසා මොකද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුනුවණින්ම තමයි ලෝකය දිහා බලන්නේ, නුවණින් බලන්නේ නැහැ. ඒ බලන්නේ නැති නිසා මොකද වෙන්නේ? uppannෝච කාමච්ඡන්தோ අනුප්පන්නෝච කාමච්ඡන්தோ uppajjati. දැන් මේ වෙනකොට පහළ වෙච්ච නැති කාමාශාවන් තව එනවා. ඒකෙන් තව තර ගින්නට දර දානවා වගේ තව තමන් පිච්චෙනවා. එතකොට ඉපදිච්ච කාමාශාවන් වලට මොකද වෙන්නේ? දැන් නැති ඒවත් එනවා, ඉපදිච්ච ඒවා තව වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා සම්පූර්ණයෙන්ම මේක එක්ක සංජීවයටයි නැත්නම් කාලසූත්‍රයටයි සංඝාතයටයි තාපයටයි ප්‍රතාපයටයි රෞරවය මහා රෞරවය කියන ඔය අට මහා නිරෙන් එහෙක තමයි වැටෙන්නේ. ඒකෙන් බේරුණොත් එහෙම නැත්නම් තිරිසන් අපායේ. එහෙම නැත්නම් പ്രേත අපායේ. ඔබ අහලා තියෙනවා සිවුරේ මැක්කෙක් වෙලා ඉපදිච්ච ස්වාමින් වහන්සේ නමක් ගැන. පුදුම ආසාවක් ඒ සිවුරට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඒ සිවුරෙම මැක්කෙක් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සිවුර දවස් 7ක් යනකම් අල්ලන්නවත් එපා. උන්වහන්සේගේ දිබ්බ චක්කු ඥාණයට, දිව කන් වලට අර සිවුරට කිට්ටු වෙනකොට ඒ මැක්කා නගන විලාපේ බුදුරජාණන් වහන්සේට ඇහෙනවා. අනිත් ප්‍රතඥයන්ට ඒක ඇහෙන්නේ නැහැ. ඒ විදියට සිවුර ගන්න ගිහිල්ලා මෙයා මැරුණොත් මෙයා මේකෙන් තවත් දුකටපත් වෙලා තවත් නරක ආදියකට වැටෙනවා. තවත් දුක් විඳින ලෝකයකට යනවා. ඒ නිසා ඒක දවස් 7ක් යනකම් ගන්න එපා. ස්වාභාවිකව මිය යන්න දෙන්න. එතනින් එයාට යහපතක් වෙනවා කියලා වදාලා. එතකොට හිතන්න අපි පූජා කරන මල පවා සමහර වෙලාවට අපි අපාය ගෙනියන්න පුළුවන් අනවශ්‍ය විදියට ඒකට ඇලුනොත්. නොඇලී පරිහරණය කරන්න කියලා මේ කියන්නේ. ඒකට කියන්නේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. අගතිතෝ අමුච්චිතෝ ආදීනව දස්සාවි. නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කාම සූත්‍රයේ. එහෙමයි පෙන්වන්නේ. එතකොට මේ කාමය අල්ලපු තැන ඔබ හොඳට ඔබේ ජීවිතේ කල්පනා කරලා බලන්න මං හරි තැනින්ද ඇල්ලුවේ කියලා. වල්ගෙන්ද ඇල්ලුවේ? සර්පය අල්ලන්න ඕන වල්ගෙන්වත් මැදින්වත් නෙවෙයිනේ. කොහෙන්ද අල්ලන්නේ කියලා තියෙන්නේ. සර්පය අල්ලන අය සර්පයා අල්ලන්න ඕන හරියටම ඔළුවෙන්. ඔළුවෙනුත් හරියට අල්ල ගන්න ඕන නැත්නම් අතට දෂ්ට කරනවා. කාමයට ඒ වගේමයි. ඕන හැටියට මේ අපි හිතුවා කියලා අපි හිතාගෙන ඉන්නවා මේ දේවල් එකපාරට නැති කරගන්න පුළුවන් කියලා. එහෙම නැති කරගන්න බෑ. කාමච්ඡන්දේ උපදින්නෙත් වැඩෙන්නෙත් රූපාදී අරමුණු සුභ වශයෙන් නිමිති ගැනීම නිසා. එහෙමනම් මොකද්ද කරන්න ඕන? අසුභ නිමිති හදාරන්න ඕන. අසුභ නිමිති හදාරනවා කියලා කියන්නේ මේ ජීවිතේ මේ කයේ කෙස්
කුණු වී යන නිසා, දුගඳ හමන නිසා, පිළිකුල් ශරීරයක පිහිටි නිසා, දි รา යන නිසා, දැකීම් වශයෙන් ස්පර්ශ කිරීම වශයෙන් රූප සටහනක් ලෙස පිළිකුල් මේ ශරීරයේ ලෝම, මේ ශරීරයේ දත් ආදී වශයෙන් තියෙන දෙතිස් කුණප පිළිබඳවම ඒ විදිහට අසුබ නිමිති හදාරලා අසුබ භාවනාවේ යෙදුනොත් මේ පිච්චෙන ගින්න ටිකක් නිවා ගන්න පුළුවන්. ඔබ කරලා බලන්න. සතිපට්ඨාන සූත්‍රයෙන් මේ මම කියන එක අහන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ හැමෝටම තමන් ගැන පරිශන කරලා බලන්න පුළුවන්. තමන්ට තමන්ව අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය අනිත් එක. ඉන්ද්‍රිය සංවර කරන්න ධර්මයේ පෙන්වලා තියෙන්නේ මොකද්ද? සීලය. සීලය කිව්වට අපිට ඉතින් ශික්ෂාපද ගොඩක් පෙන්නනවා. ශික්ෂාපද ගැන හිතනවට වඩා හොඳයි යම්කිසි කෙනෙක් රාග දේශ මොහ කියන තුන ගැන අවධානයෙන් ඉන්න. තමන්ගෙන් රාගය වැඩි වෙනවා නම් තමන් අපිරිසිදු වෙනවා. දුස්සීල වෙනවා. තමන්ට ද්වේෂය වැඩි කියලා දැනෙනවා නම් තමන් දැන් සීලෙන් අපිරිසිදු වෙන්න යන්නේ. ඒ නිසා ද්වේෂය පාලනය කරගන්න ඕන, මෛත්‍රිය වඩන්න ඕන කියලා හිතන්න ඕන. ඊළඟට තමන් මේ ලෝකයේ පිළිබඳ වැරදි විදියට නিত্য සුඛ ආත්ම වශයෙන් දකිනවා නම් තමන්ගේ ඥානය දැන් දුර්වල වෙලා මෝඩයෙක් වෙන්න හදන්නේ. ඒ නිසා රාග, ද්වේෂ, මෝහ කියන තුන ගැන අවබෝධයෙන් ඉන්නවා නම් එයාගේ ඉන්ද්‍රිය සංවර වෙනවා. එතකොට ඉඳුරන් සංවර කර ගැනීමට අපිට තියෙනවා කය වචන දෙකේ සංවරකම. ඒකට සීලය පාවිච්චි කරලා තමයි කරන්න වෙන්නේ. මනස සංවර කරන්න භාවනාව වඩන්න ඕන. ඊළඟට අනිත් එක තමයි කාමච්ඡන්දේ නැති කරන්න කැමති කෙනා ආහාරයේ පමණ දැනගන්න. අප්‍රමාණ ආහාර ගන්න එපා. දවසකට වේල් 3ක් බත් පිඩු 15ක් නේ කියන්නේ. ඒ බත් පිඩු 15න් ධර්මයේ උපදෙස් දෙන්නේ කොහොමද? එක වේලකට බත් පිඩු 5 ගානේ අඩු කරන්න කියලා. අධික විදියට මස් මාංශ ආදී ආහාර ගැනීමෙන් වෙන්නේ මොකද්ද? නූපන් කාමච්ඡන්දේ උපදිනවා. උපන් කාමච්ඡන්දේ වැඩි වෙනවා. ඒකෙන් වෙන්නේ මේ ජීවිතේ කාමයේ නැමැති ගින්නට හසු වෙලා පිච්චිලා යන එක. මේ මහා සංසාර දුකට ආයි එකතු වෙලා අපිට වරින් වර ඉස්පාසුවක් නැතුව මේ ගමනේ අනන්ත දුක් විඳින්න වෙන එකයි වෙන්නේ. ඒ වගේම කල්යාණ මිත්‍ර සේවනය හරීම වැදගත්. දැන් මේ බුලත් සිංහල පවුලේ කල්යාණ මිත්‍රයා තමයි මේ ධම්සතර නාලිකාව. ඒ නිසා මේකේ බණ අහනවා. ඉතින් ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට මාව තෝරගෙන තියෙනවා. එතකොට බුලත් සිංහල පවුලේ කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රය කියලා කිව්වහම ආර්ය උත්තමයන් වහන්සේලාට කියන නමක්. අපේ ඉතින් ගෙදරට එන අපිට උදව් කරන මේ ගෙයි වහලය හදලා දෙන මල ගෙදරට උදව් කරන කොඩිය දාන මිනිස්සයත් කල්යාණ මිත්‍රයා තමයි. සැබෑම කල්යාණ මිත්‍රයා එයා නෙවෙයි. Tamanට යම්කිසි කෙනෙක් සසර දුකින් මිදෙන්න ක්‍රමයක් කියලා දෙනවා නම් මේ ජීවිතය දුගතියෙන් වළක්වාගෙන සැපේ තුල පිහිටුවා ගන්න ධර්ම මාර්ගය කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා නම් චතුරාර්ය සත්‍ය කියනවා නම් සැබෑම මිතුරා ඔහුය. ඒක අමතක කරන්න එපා. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ ඇසුර ලැබෙන්නේ ෂණ සම්පත්තිය අපි ලැබුවේ මේ නිමේෂය ලබා ගන්න මේ අවුරුදු 80ක් 90ක් අවුරුදු 60ක් 70ක් අපි මේ බෞද්ධ ජීවිතය තුල ගත කරන්නේ බෞද්ධයෙක් හැටියට. ඔබ හිතන්න මේ පුංචි නිමේෂයට ඔබ කල්ප ගාණක් පින් කරන්න ඇති. මේ පුංචි නිමේෂය ගැන අපිට අද කිසිම ගාණක් නැති වුණාට කිසිම සංවේදීකමක් නැහැ මේ ධර්මයට යොමු වෙන්න ඕන කියලා. ඒ ගැන හිතන්න කිසිම ඕනකමක් නැහැ. අපි අවුරුදු 50ක් 60ක් ලැබපු මේ ජීවිතය හරියට පුංචි කාලයක් විශ්ව වර්ෂ වලින් මැනලා බැලුවොත් දැන් අපිට ලොකු කාලයක් වගේ මේක පෙවුනට ඉතින් මදුරුවටත් පේන්නේ එයාගේ දවස් තුන මේ ලොකු කාලයක් වගේ අවුරුදු 120ක් වගේ පේනවා ඇති. හැබැයි ඒ ජීවිතය තුල අපි චුට්ටකට හිතනවාද මේ පුංචි නිමේෂය ලබා ගන්න සසරේ කල්ප ගණන් පින් කරන්න ඇති. එහෙම පින් කරලා ලබාගත් සම්පත්තිය අපි අද ඒක උඩ වාඩි වෙලා නෙමෙයි ඉන්නේ. වාඩි වෙලා ඉන්නේ. ඒ නිදානේ අපි හාරගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඉතින් මේ බුලත් සිංහල පවුලේ අය, රෝහිණී බුලත් සිංහල මහත්මිය ඇතුළු හැමෝම නිදානේ හාරන අය. ඒගොල්ලෝ නිදානේ හාරලා ඒකෙන් ප්‍රයෝජන ගන්න හදනවා. ඒ නිසා අපිට සන්තෝෂයි භික්ෂුන් වහන්සේලා හැටියට. කාමච්ඡන්දේ දුරු කිරීමට අදාළ කතා ශ්‍රවණය කිරීම. මේකට ලස්සන ජාතක කතාවක් තියෙනවා ජාතක පොතේ කියවන්න. මේ බණ ඇතුලේ දැන් කියන්න වෙලාවක් නැහැ. ගුවන් කාලේ අවසానයි දැනුත්. බිස ජාතකයේ කියවන්න. තවත් ජාතක කතා ගොඩක් තියෙනවා කාමාදීනව. බිස ජාතකය හරිම වැදගත්. උත්පලවන්නා තෙරණිය ගැන කියවන්න. උත්පලවන්නා ගැන තියෙනවානේ උත්පලවන්නා කාමයේ ගැන කලකිරෙන්නේ මොකක් නිසාද? තරුණ මෙහෙණින් වහන්සේ නමක්. රූපය ඉති රූපයක් වගේ ලස්සනයි. එතුමිය වනාන්තරයේ හුදකලා වෙලා විදර්ශනා භාවනාවෙන් නිරෝධ සමාපත්තියට සමවැදුනාම
කාමය කියනවා මේ ඔයාගේ ලස්සන ශරීරයක්. පුදුම රෝස පාට හැමක්. ඔයාට මේ කැලේ තනි වෙලා ඉන්නකොට මේ සල්ලාලයන්ගෙන් එහෙම කරදරයක් නැද්ද? එහෙම අහනවා. කිසිම කරදරයක් නැහැ. මම මගේ සිත තණ්හානම් කය මජ්ජගා. තණ්හාව නැති කරලා තියෙන්නේ. කෙලස් පරාල නැමැති කැණි මඩල මං කඩලා විසිරුවලා දාලා තියෙන. ආයි මේ ගේ හදන්නේ නැහැ නේ. නිසා මට බයක් නැහැ. ඉතින් එහෙම කියනකොට මාර්යා අතුරුදහන් වෙලා ගියා. එතුමිය කල්පනා කරනවා එතුමියට දැන් ඔබ හිතන්න දැන් මේ බුලත් සිංහල පවුලේ කාට හරි සිද්ධ වුණොත් දැන් බුලත් සිංහල පවුලේ ඉන්නවනේ දැන් කවුද රෝහිණී මහත්මිය ඉන්නවා යමුනා බුලත් සිංහල මහත්මිය නුරානි නිශාන්ති දැන් මේ දූලනේ ඔක්කොම මේ එක දුවෙකුට කාට හරි වෙනවා තමන්ගේම පුතා කසාද බඳින්න වෙනවා. හරිද? ඊළඟට ඒ කසාද බඳින ස්වාමි පුරුෂයාටම තමන්ම මේ ලෝකෙට බිහි කරපු දෙවෙනි බිරිඳක් හැටියට තවත් බිරිඳක් හම්බ වෙනවා. එතකොට හිතන්න මේ ජීවිතේට මොන තරම් පිළිකුලක් දෙන්නේ. තමන්ගේම පුතා එක්ක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් ද අම්මා කෙනෙකුට? එතකොට ඒ කසාද බැඳ ගන්න පුජ්‍යලයා තමන්ගේ පුතා කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒ දෙන්න එහෙම ජීවත් වෙනකොට තවත් බිරිඳක් එනවා ඒ පවුලට. ඒ එන බිරිඳ මේ ගැහණියගේම දුවක් කියලා එයා දන්නෙත් නැහැ. අර කසාද බඳින පිරිමියා දන්නෙත් නැහැ මේ මගේ නංගිය කියලා. එතකොට ඒ වගේ නරක අත්දැකීමකට මුහුණ දෙන්න උනා කාටද? උත්පලවන්නාට. ඒ උත්පලවන්නාගේ චරිත කතාව කියවලා බලන්න. පළවෙනි කසාදේ නැන්දම්මා ගෙදරින් එලව ගන්නවා. ගෙදරින් එලව ගන්නේ කොයි වෙලාවේද? දරුවා බිහි කරන්න ඔන්න මෙන්න ඉඳෙද්දි ගර්භණීය තත්ත්වයේ ඉඳෙද්දි ගෙදරින් එලවනවා. අද වගේ මානව අයිතිවාසිකම් නැතුව ඇති ඒ කාලේ. අම්බලමක තමයි දරුවා බිහි කරන්නේ. එළියට ගිහිල්ලා එනකොට දරුවා කවුද අරගෙන? පිරිමි ළමයි. ඊට පස්සේ එහෙම ගියාට පස්සේ ඔන්න තව කසාදයක් බැඳගත්තානේ. එතනත් දුවෙක් හම්බ වුණා. ඒ ගෙදරිනුත් එලෙව්වා. බලන්න කර්මයේ හැටි. දැන් කීයද දරුවෝ? දෙන්නයි. පුතයි දුවයි. මේ සිදුවීම මේ ගෑනු දරුවට වෙන්නේ නැති අවුරුදු 16 දී 17 දී විතර. අවුරුදු 20ක් විතර ගත වෙනවා. අන්න අර පුතා හම්බ වෙනවා. දැන් සමහර ගෑනු අය ඉන්නවනේ අවුරුදු 35 40 50 වෙලත් වයස කියන්න බැරි අය. දැන් මගේ දායිකාව එහෙම ඉන්නවා. අවුරුදු 55යි 60යි වයස. පෙනුම කොහමද? අවුරුදු 30ක වගේ එහෙම ඉන්න අය ඉන්නවා. ඒ සසරේ පිනට එහෙම වෙනවා. පින් කරගත්ත අය එහෙම එකපාරට වයසට යන්නේ නැහැ. පුතාට හම්බ වෙනවා අම්මා. වයස වුණත් කමක් නැහැ ඔයාට මං කැමතියි කියලා අම්මා කියලා නොදැන කසාද බැඳ ගන්නවා. ඒ දෙන්න එහෙම ජීවත් වෙනකොට අර ගෑනු දරුවත් හම්බ වෙනවා. ඒ කවුද? මේ අම්මගේ දුව. එයත් කසාද බැඳ ගන්නවා. ඔහොම ජීවත් වෙලා යනකොට ඕක දැනගත්තාම අන්තිමට. එතකොට එහෙමනම් මේ කාමය කියන්නේ මොන්න තරම් පිළිකුල් කරන්න ඕන එකක්ද? එතකොට උත්පලවන්නාට තේරුණා මේ කාමයාගේ ආදීනව එහෙම දෙයක්. මේක මම අසුචිමෙන් පිළිකුල් කරනවා කියලා නිර්භීතව ප්‍රකාශ කළා. දැන් අපි මොන්නම ප්‍රශ්නයක් ආවත් ඌරෙක් වගේ අසුචි අනුභව කරන්න අපි කැමති නෑනේ. අපේ බෙල්ල කැපුවත් අපි ඒක කරන්නේ. කාට හරි කිව්වොත් අනිවාර්යෙන් මැරුවත් කරයිද? ආත්ම අභිමානයක් තියෙන කෙනෙක් ජීවිතය අතාරිනවා මිසක් ඒක කරන්නේ නැහනේ. හැබැයි ඌරෙක් වගේ සතෙක් හම්බුනොත් එයාගේ හොඳම ආහාරය තමයි ඒක. එතකොට මනුස්ස ජීවිතයේ ඔය අතිශයින්ම පිළිකුල් කරන දෙයක් මම ඔය සඳහන් කළේ. ඒ තරමට කාමය ගැන අපි අවබෝධ කරගත්තොත් අපිට මේ සියලු පංචකාමය අසුචිමෙන් පිළිකුල් කරන තැනට අපිව ආවොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ කාමුක ජීවිතය තුළ පංචකාමය, වස්තුකාම, ක්ලේශකාම කියන මේ ඔක්කොම හරියට රියදුරෙක් හැටියට පදවලා මේකෙන් නිසි ප්‍රයෝජන ගන්න. කාමභෝගී සූත්‍රයේ තියෙන යම් කිසි කෙනෙක් නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කියන තැනට ආවොත්, ඒ කියන්නේ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව ඇතිව කාම සේවනය කරන කෙනා කොහොමද?
එයා හරියට කිරි දොවාගෙන ඒ කිරි බොනවා. තව කෙනෙක් ඉන්නවා කිරි දොවාගෙන කිරි වලින් දී කිරි හදනවා. තව කෙනෙක් ඉන්නවා කිරි දොවාගෙන කිරි බොනවා දී කිරිත් හදනවා. ඒ කිරි වලින් කිරි මුදවලත් කනවා. තව කෙනෙක් ඉන්නවා කිරි දොවාගෙන කිරිත් බොනවා දී කිරිත් හදනවා කිරි මුදවලත් කනවා ගිතෙලුත් හදා ගන්නවා. තව කෙනෙක් ඉන්නවා කිරි හදාගෙන කිරි බොනවා කිරි වලින් දී කිරි හදනවා කිරි මුදවගෙනත් කනවා ගිතෙලුත් හදනවා ගී මණ්ඩිත් හදනවා. අන්නේ ගී මණ්ඩි කියලා කියන්නේ ගිතෙල් වලින් හදන තව එකක්. එහෙම එකක් තියෙනවා ආයුර්වේදේ. ගී මණ්ඩි කියන්නේ හරි වටිනාම දෙයක්. ඒ කියන්නේ කිරිවල තියෙන ඊටාම ගිතෙල් වලටත් වඩා සාරවත්ම කොටස තමයි ගී මණ්ඩි. එතකොට අර ගී මණ්ඩි හදාගන්න හැමෝටම පුළුවන්ද? බෑ. එතකොට නොඇලී පරිහරණය කරන කෙනා මේ ඒ කාම සූත්‍රයේදී කාමභෝගී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එයා කාමයෙන් කොහොම ප්‍රයෝජන ගන්න කෙනෙක්ද? අර ගී මණ්ඩිත් හදාගන්න කෙනා වගේ. ඒ ගී මණ්ඩි හදාගන්න කෙනා බවට පත් වෙන්න බෑ අධික තෘෂ්ණාවෙන් කාමයට ඇලෙන කෙනාට. ඒ කියන්නේ මේක සාක්කුවේ දාගන්න හදාගන්න අය ඉන්නවනේ අර ඇත්කුණේ ඇලිච්ච කපුටා වගේ. ඇත්කුණට උපමා කරන්නේ පංචකාමය. එතකොට මේක කාලා යන්න ඕන අපි. මේ කාමය අපිට හම්බෙලා තියෙන මේක සාක්කුවේ දාගන්නවත් මොහොකටවත් නෙමෙයි ඒක අවබෝධ කරන්නේ. හැම දෙයක්ම එහෙමයි. රැකියාව වුණත් එහෙමයි. දැන් සමහර අය ඉන්නවා පහට ඕෆ් වෙලා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා එයා මොකද කරන්නේ? රැටත් දරුවොත් එක්ක ඉන්නේ නැතුව බිරිඳත් එක්ක ඉන්නේ නැතුව රස්සාව ගැන කල්පනා කර කර ඉන්නවා. එතකොට මිනිහා ඉපදුනේ රස්සාව සඳහාද එහෙනම් රස්සාව මිනිහා සඳහාද? එයා ඉපදිලා තියෙන්නේම රස්සාව සඳහා. වෙන දෙයක් සඳහා නෙවෙයි. එතකොට මේ ජීවිතය කියන්නේ පින්වත්නි රැකියාව සඳහාවත් බිරිඳ සඳහාවත් දරුවෝ සඳහාවත් මේ මොකක්වත් සඳහා කොටු වෙච්ච එකක් නෙමෙයි මේ ජීවිතය කියන්නේ. ජීවිතය කියලා කියන්නේ මේ ලෝකේ බාහිර ලෝකේ තියෙන සියල්ල ජීවිතය සඳහා මිසක් ජීවිතයේ මේ කිසිවක් සඳහා නෙවෙයි. එතකොට ජීවිතය කුමක් සඳහාද? ජීවිතයේ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහාය. තමන්ගේ මේ ලබාගත් ෂණ සම්පත්තිය තමන්ගේ ජීවිතේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම කරගන්නා තැනට පත් කර ගැනීම සඳහා පවතින එකක් කිය. එතකොට එතෙන්ට යන ගමනේදී අපිට සිද්ධ වෙනවා මේ ඇත්කුණ කණ්ඩ. ඒක නොකා බෑනේ. ඇඳුමක් පැළඳුමක් පාවිච්චි කරන්න වෙනවා. ගේ දොරක් පාවිච්චි කරන්න වෙනවා. බෙහෙතක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ සියල්ල පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? අපේ අර අරමුණට යන්න. කසාදයක් බඳින කෙනා බිරිඳ වුණත් පාවිච්චි කරන්න ඕන ඒ සඳහා. මම බිරිඳ සඳහායි කියලා යම් කිසි කෙනෙක් හිතුවොත් එයා තමයි බෙල්ල කපාගන්නේ. ගෑනු මිනිස්සයා මරලා දාන්නේ පුංචි වරදක් කළාම. අනිත් පැත්තෙන් ගැහණිය වුණත් එහෙම හිතන්න ඕන. මේ දරුවෝ මට හම්බෙන මගේ කුසින් වදන දරුවෝ මගේ ස්වාමියා හරි දේපල ඉඩම කඩම හරක බාන සියල්ල මම සඳහාය මම ඔවුන් සඳහා නොවේය. අන්න එහෙම හිතුවොත් මේ බද්ධය කරත්ත ධර්මය ස්පර්ශ කළ කෙනා වෙනවා. අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ. එයා වර්තමානයේ තුල ඊටාම ප්‍රීතියෙන් ජීවත් වෙනවා ආර්ය මාර්ගය යාගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. එතකොට සුන්දර හුදකලාවේ ඇලුණු බව බද්ධයේ කරත්ත ධර්මය ඔබේ ජීවිතයට එකතු වෙලා ඔබේ ජීවිතයේ සතුටින් සෞභාග්‍යයෙන් පිරුණු වාසනාවන්ත ජීවිතයක් බවට පරිවර්තනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවුලේගම මුවන් වැල්ලේ ගෙදර පදිංචි මේ පිරිස තමයි මේ ධර්ම දාණයට දායකත්වයේ දීලා අද ලෝකයට යහපත කරන්නේ. නව කප්පං සුත ධම්මං කල්ප 9ක් විපාක දෙනවා ධර්මය ඇහුවාම. අට්ඨ කප්පංච යාචිතෝ කල්ප 8ක් විපාක දෙනවා ධර්මයට ආරාධනා කළාම. දැන් මේ ධම්සතර නාලිකාවෙන් මේ බුලත් සිංහල පවුලේ අය වෙනුවෙන් මට දැහැත් වට්ටියක් දීලා මේ බණට ආරාධනා කළා. එතකොට මේ ආරාධනා කර්මයේ විපාකයේ කල්ප 8ක්. කල්පය කියන එක ගණින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක කප්පං අනුමෝදිතුම්. එතකොට මේ බුලත් සිංහල පවුලේ අය වෙනුවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරා නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයේ අය. එතකොට මේ පින අනුමෝදන් වෙන අයටත් එක කල්පයක් විපාක දෙනවා. සමහර වෙලාවට මේ බණ අහන්නෙත් නැහැ. ධර්ම දානය කියන්නේ එහෙම එකක්. අවබෝධ කරගන්න ඕන. ඉතින් ඒ වගේ ලෝකයේ තියෙන දාන අතර ශ්‍රේෂ්ඨතම දානය ලොකුම හපංකම මගේ ආදරබර මියගිය SP ප්‍රේමාවතී අම්මා වෙනුවෙන් සිදු කරා කියලා සියලු දෙනාම සන්තෝෂයටපත් වෙන්න. දැන් ඔබ විසින් සිදු කරගත්ත පුණ්‍ය ධර්මය මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වුණු SP ප්‍රේමාවතී ආදරබර මෑණියන් වහන්සේ අනුමෝදන් කරගෙන එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් වේවා.
ඒ වගේම වර්ග පරම්පරානුගත ප්‍රේමාවති මෑණියන්ගේ පරම්පරාවේ ඒ වගේම ආදරබර පියාගේ පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් කරගෙන ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වෙත්වා. රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සියලුම වීරෝදාර රණවිරුවන් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හැම දෙනාටම මේ පින් ලැබිලා ඒ අයගේ භවගාමී ජීවිත සුඛී සුවපත් වේවා. මේ ධර්ම දාණයට සම්බන්ධ පවුලේ හැමතෙම නිදුක් නිරෝගී සුවය ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සැප සම්පත් සැලසේවා. සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අතිගරු ජනාධිපතිතුමාට රට සෞභාග්‍ය කරා ගෙන යන්නට උරදෙන සියලුම වීරෝදාර රටවැසියන්ට දේශමාමක වැසියන්ට ශාසන මාමක වැසියන්ට මේ ධර්ම දේශනාවේ ආනිසංසය ලැබිලා සැප ලැබේවා යහපත සැලසේවා. සුජීවත්ව සිටින සියලුම රට ජාති ආගම භාෂාව ආරක්ෂා කරන වීරෝදාර රණවිරුවන්ට හැම දිනාටම මේ පින ඒකාකාරයෙන් පිහිටීමෙන් ඒගොල්ලන්ගේ මනෝමය කුසලතාවයන් වඩ වඩාත් වර්ධනය වේවා. සියලු දෙනාට ආශිර්වාද වේවා. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියලා මෙහි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව එසේම මා විසින් පිළිගනු ලබනවා. දම්සතර රූපවාහිනී නාලිකාවේ ගරු සභාපති අපිට ආචාර්යවරයෙක් හැටියට කටයුතු කරන මේ දක්ෂිණ ලංකාව තුල ශාසනීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙච්ච මේ වැවුරු කන්නල බුදුරජ මහවිහෙර රජ මහ විහාරස්ථානයේ නායකත්වයේ සපයන ඒ වගේම දම්සතර නාලිකාව ආරම්භ කරලා මුළු මහත් ලෝකයාගේ දහම් පිපාසය සංසිඳු වීමට කටයුතු කළ අතිගෞරවනීය විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සැප සම්පත් සැලසේවා. නිරෝගී සුවය ලැබිලා උන්වහන්සේට කිසිවෙකුට නොදෙවෙනි ශාසනික සේවයක් කරගන්නට මේ පුණ්‍ය ධර්මය වාසනාව සැලසේවා. දම්සතර නාලිකාවේ සීමිත කාර්ය මණ්ඩලය නිස්සරණ අධ්‍යාශයෙන් කටයුතු කරනවා. ඒ හැම දිනාටද ධර්ම දානයාගේ ආනිසංස බලයෙන් යහපත සිතසුව ශාන්තිය සැනසීම ඇති වේවා. කරන කියන කටයුතු සියල්ල සමෘද්ධිමත් වේවා. ඊ타මත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නට වාසනාව සැලසේවා. විජය ප්‍රකාශනයන්ට සහයෝගය දෙන සියලුම sannivedana කාර්යයේ නිරත වන හැම දිනාටද ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සැප සම්පත් සැලසේවා. මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වුණු SP පේමාවති මෑණියන් ඇතුළු හැම දිනාටම ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන අමා මහ නිවනම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝද මේ පින් ලබාගෙන ඒ දෙවියන්ගේ යසීසුරු වඩාත් වර්ධනය කරගනිත්වා. ශාසන මාමකත්වයෙන් කටයුතු කරන සම්බුද්ධ ශාසනයට හිතවත් ඊටාම උසස් දායක පිරිසක් වන මුවන් වැල්ලේ ගෙදර පදිංචි ඒ බුලත් සිංහල පවුලේ හැම දෙනාටම යහපත සැලසේවා. දෙවියෝ ආරක්ෂා කරගනිත්වා. මේ සම්බුද්ධ ශාසනයත් ශාසනය ආරක්ෂා කරන රෝහිණී බුලත් සිංහල මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාමත් চিරාත් කාලයක් දෙවියෝ ආරක්ෂා කරගනිත්වා. දෙවියන්ටද පතන බෝධියකින් අමා මහ නිවන් ලබා ගැනීමට මේ පින උපනිශ්‍රේ වේවා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් මේ උදාරතර ධර්ම දානයාගේ ආනිසංස බලයෙන් ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන අමා මහ නිවනම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.